ඔහම ඉන්නේ මාත් පසුපස එනවා. පිටිපස්සේ ගිහලා අපිට ලැබුණ දෙයක් නෑ. වැඩක් නෑ. ඔය කාල් පස්සෙන්ද ඔය යන්න හදන්නේ? ඔය එක එකව පස්සේ ගියාට මොනවද ඔයාට ලැබුණේ? මට ලැබුණ දෙයක් නෑ තාම. අපි පස්සෙන් යනවා. අපි පස්සෙනුත් එනවා. ඒත් අපිට ලැබුණ දෙයක් නෑ. හැබැයි අපි පස්සෙන් එන්නේ බොහොම ටික කාලයයි. අපි හැමදාමත් පස්සෙන් යනවා. ඒක නම් ඇත්ත තමයි. ඒත් අපිට ලැබෙන්නේ නෑ කිසි දෙයක්. හැබැයි අපි හරියට තෝරගෙන එක්කෙනෙක් පස්සේ ගියොත් අපිට හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. කවුද එක්කෙනා? ඒ තමයි ජේසු. අපි අංකෝ ඉඳගෙන කතා කරමු. ඔයා දැන් පසුපස ගියානේ. අපි පුරුදු වෙලා ඉන්නේ හැම වෙලාවෙම පස්සෙන් යන්න. යැපෙන්න. කාගෙන් හරි මොනවා හරි කරලා එයාගෙන් යැපෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අද අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන විදිය. ඒ වුණාට අපි හරි කෙනා මේ මම කියපු ජේසු පස්සෙන් ගියොත් ඔයාගේ ප්‍රශ්න ගැටලු සේරවන්ටම පිළිතුරක් තියෙනවා. ඒක නිසා මේ තෝරා බේරා ගැනීම තමයි වැදගත් මෙතන. මොකද අපි යන්නම් වාලේ ඔය එක එක පස්සෙන් යනවට වඩා හරි තැනට හරි කෙනා තෝරගත්තොත් අපේ ඉලක්කය සපුර ගන්න පුළුවන්. මොකද අනිත් එක එක අය කියනවා අරයා පස්සේ යන්න. මෙයා පස්සේ යන්න. ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම් එතන තියෙනවා. ඒක හැබැයි తాවකාලිකයි. ඒකේ විසඳුමක් නැහැ. හරියට හිතලා බැලුවොත්. ඒ මොහොතට ඔයා හිතයි මට සුවයක් තියෙයි කියලා. නමුත් නියම තැනට යන්න නියම කෙනා හඳුනගෙන. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. ඔය යන්නම් වාලේ එක එක පස්සේ යන්න එපා. මේ බලන්න මේ පදපේලිය පොඩ්ඩක්. මම පුංචි ගීතිකාවක් තියෙනවා. මේ ජේසුගේ පසුපස යන මේ ගමනට ලියපු ගීතිකාවක්. අපේ මේ වසන්ත සහෝදරයා. ඉතින් ඒක පසුපස එන්නම් ජේසුනි ඔබ පෙන්නූ මග සොයලා. අපි මේ ජේසු පෙන්නූ මග හොයාගෙන එතුම පස්සේ ගියොත් අපිට ගොඩාක් වෙලාවට බොහෝ දේ ලැබෙනවා. ඒක අනිවාර්යයි. ඒකට අපේ සමාජ අත්දැකීම් තියෙනවා. අපේ පවුල්වල ගොඩක් වෙලාවට ඒ වගේ සිදුවීම් අපි අහලා තියෙනවා. උදා කරන්න සාමය සමගිය සමිඳුනි ඔබ සොයා. ඔබ පසසා. ඒ කියන්නේ උන්වහන්සේ පසසලා අපිට ඒ සාමය සමගිය අපිට ලැබෙනවා. අපි මේ ගීතය පොඩ්ඩක් ගායනා කරමුද? මේ පදපේලිය. අපේ ගායකයා ඉන්නවද? සිස්ටර් ඇත්තටම අපේ මේ ගායනයට මේ ගීතයට සහභාගී වුණ අපේ රේෂන් මල්ලි දැන් එනවා මගේ තවත් ගීතිකාවක් සඳහා. අපි මම හිතන්නේ හොඳම දේ ඒ මල්ලිටම කියලා මේ ගීතිකාව. ඔය කියන කොටත් මම හිතන්නේ අපි ඉන්නවා ජේසු පීඩයි හොඳ වෙලාවට ආවේ. එහෙනම් අපි මේකේ මුල් පදපේලිය ගායනා කරමු. ඔව්. පසුපස එන්නම් ජේසුනි ඔබගේ පෙන් වූ මග සොයලා උදා කරන්නම් සාමය සමගිය සමිඳුනි ඔබ පසසා ජේසු සොයනා ජේසු ජේසු සොයනා
ජේසු ඔබ හමුවන්නට වඩින්න ජේසු මා බලවත් කරලා. වසන්ත මේකේ ඇත්තටම හරිම සංවේදී තැනක්. මා සොයනා ජේසු. මා සොයනා ජේසු ඔබ ප්‍රවිෂ්ටයක් ගත්තා. ඇතම සිසර අපි බලමු වර්තමානයේදී අපිට කොහොමද ජේසුව පේනෙන්නේ? කොහොමද අපිට ජේසුව හමු වෙන්නේ? ඒක ප්‍රශ්නයක්. අපි දේව වචනයට සවන් දෙනවා. අපි නොයෙකුත් ආගමික ක්‍රියාවල යෙදෙනවා. අපි වාර්ෂිකව චතාරික සමයක් පසු කරනවා. නත්තල් සමයක් පසු කරනවා. ඕක ඇවිල්ලා ජනවන්දනාවේ අපි හැම අවුරුද්දෙම කරන ක්‍රියාපාටිකාටයක්. නමුත් සිස්ටර් බලන්න අපිට වර්තමානයේදී මේ අපි ජීවත් වන සමාජය තුල ජේසුව අපිට කොහෙන්ද හම්බෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මම මෙහෙම කල්පනා කරගෙන ඉද්දි මට මේ ගීතිකාව ලියද්දි මට සිතුවිල්ලක් ආවා. ඇත්තටම අපේ මේ පියවි ඇසට අපි කොහොමද ජේසුව බලන්නේ? ජේසුව දකින්නේ. ජේසුව අපි කාතුලින්ද දකින්න පුළුවන්. පොඩි ළමෙක්ට නම් කුඩා දරුවෙක්ට පියතුමෙක්ව දැක්කහම අනේ මේ ජේසුව වගේ වෙන්නේ නැති. ජේසුව වගේ අපිට උගන්වනවා. කන්‍යා සොහිරවැද්දියා බලපුවාම අපිට දේවමෑණියෝ වගේ අපිට ආදරය කරනවා. නමුත් මම හිතුවා අපි වැඩිහිටියන් වශයෙන් සිසර කොහොමද මේ ජේසුව මේ ජීවත් වෙන සමාජයෙන් හොයන්නේ කියලා. ඉතින් ඒක අත්දැකීමක් මට පාදක වුණා. ඇත්තටම මං සේවය කරන ආයතනයේ දරුවෙක් හිටියා. මේ දරුවාට මම ඒ දරුවා තියා හොඳට අවධානයෙන් බලපුවාම මේ දරුවා කතෝලික දරුවෙක්. දේවස්ථානයේ පූජාවකට යන්නේ නැහැ. ජේසු ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් මම එක අවස්ථාවක් ආපු වෙලාවකදී මේ දරුවගෙන් මං ඇහුවා පුතේ ඔයා කතෝලිකද? එතකොට කිව්වා ඔව් මං කතෝලික. ඉතින් ඇයි ඔයා මේ පල්ලියට යන්නේ නැත්තේ? ඉරිදා පූජාවට යන්නේ නැද්ද? මට කිව්ව උත්තරේ තමයි අපි ගියාට අපිට ජේසුව අත්දකින්න බෑ. මං කිව්වා දැන් සප්තසද වංශේ ජීවමාන වැඩසින්නා. උන්වහන්සේ මහා බ්‍රහස්පතින් අන්තිම රාත්‍රී භෝජනයේදී උන්වහන්සේ පූපයක් ලෙසට අරගෙන මේ මාගේ ශරීරයයි කියලා පෙන්නුවා. ඉතින් මං කිව්වා දරුවෝ ඒකම ඇතිනේ අපිට ජේසු ජීවමානයි කියලා අපිට ඔප්පු කරන්න. ඒ අතරතුර උන්වහන්සේ තව දෙයක් අපිට කිව්වනේ. මම කිව්වා පුතේ අපි බලන් හිටියොත් අපිට නිකම් බලන් හිටියොත් කවදාවත් ජේසුව හම්බෙන්නේ නැහැ. අපි ජේසුව සොයා යන්න ඕනේ. ජේසුව හැම වෙලාවෙම අපි අතර ඉන්නවා. උන්වහන්සේ එක තැනකදී සිසිර කියනවානේ මම සිරකාරයෙක් ලෙස හිටියා. මම යාචකෙක් ලෙස හිටියා. මම අහවල් තැන හිටියා. නමුත් ඔබ මාව දැක්කේ නැහැ. ඉතින් ඇත්තට මට ওই සිතුවිල්ල තමයි මේ ගීතිකාව ලියද්දී ගොඩක්ම පාදක වුණේ. දැන් මෙතනදී කියනවා පරිශාන් මල්ලි ගායනා කරායේ ගීතිකාව මා සොයනා ජේසු ඔබ හමුවන්න වඩින්න ජේසු මා බලවත් කරලා. එතකොට සිසිර ජේසු ඉන්නවා නම් අපිට බලවත් කරනවා. දැන් මේ පුද්ගලයාට පේන්නේ නැහනේ. ඒකයි මම මෙතනදී මම කියන්නේ. අනේ ජේසුනි මට වඩින්න. මට ඔබ වහන්සේ යම්කිසි විදියකින් මාව දැනුවත් කරන්න. මා බලවත් කරන්න. ඉතින් මේකයි දැන් ඇත්තටම දැන් ඔයා කිව්වා වගේ මේ ජේසු දැන් එක එක ආකාරයෙන් හිටියට අපිට අඳුන ගන්න බැරි විදියක් තියෙන අඳුන ගන්න බෑ. අපි ඒක අඳුන ගන්න ක්‍රමයක් හොයනවා සමහර අය. ඉතින් සමහර අය අඳුන ගන්න හොයලා ඒක මැත්තේම යනවා. නමුත් අඳුන ගන්න විදිය ක්‍රමය සමහරට අපේ මේ ඉගැන්වීම් තුල හෝ අපි කල්පනා කරන විදිය මත ඒකේ වෙනස් වීමක් තියෙනවා. ඉතින් මේ ඒක නිසා අපි දැන් ජේසුව අඳුනගන්නේ කොහොමද කියන එක. ජේසු දැන් අපි සමහරට අපිට කියන්න පුළුවන් සුදු පාට කළු පාට මේ වගේ රූපයක් කියලා අපි දැන් අපේ රූප තියෙනවා. ඉතින් ඒ හා සමාන අපි ඒ රූපෙට විතර මේ ජේසු කියලා කියනවා. නමුත් ජේසු අපිට ක්‍රියාවෙන් ජේසු අපි ළඟ ඉන්නවා කියන එක අපිට දැනෙන්න අපිට අඳුනගන්න ක්‍රමයක් හැබැයි මේ බයිබලයේම කියලා දීලා තියෙනවා. නමුත් ඒක අපිට ගොඩක් වෙලාවට අමතකයි. ඉතින් ඒක නිසානේ අපි දැන් මෙහෙම මිනිස්සෙකුට උදව් කරන්න කැමති නැහැ. මිනිස්සෙකුට නැති බැරි කෙනෙකුට කන්න බොන්න ටිකක් දෙන්න අකමැති. මේ හැම දෙයක් තුළම ජේසු ඉන්නවා. නමුත් අපි ජේසුව අඳුරගන්න තියෙන අවස්ථාවල් මම හිතන්නේ නැති කරගෙන තියෙනවා.
ඉතින් මේ මා සොයනා ජේසු මා හමුවන්නට වඩින්න ජේසු කියලා අපි කිව්වට මේක හරියටම අපි ළඟට මේක බලවත් කරන්න කියලා කිව්වට අපි බලවත් කරන්න ජේසුව අඳුන ගන්න ඕනේ. ඉතින් අඳුන ගැනීම තුල මල්ලි ඔයා කොහොමද මේ ජේසුව අඳුන ගන්න කරන උත්සාහය කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයාට එහෙම මොකක් හරි අත්දැකීමක් එහෙම ලැබලා නැද්ද මේ කාලේ තුල? මේවයි සිසිරයි දැන් අපි ජීවිතයේ අත්දැකීම ගමු අපි ගීතිකා පාදක කරන පොඩ්ඩක් කතා කරමු. මේක මේ ඇත්තටම මේ කාලෝචිත වෙන මාතෘකාවක් යටතේ නිර්මාණය වෙච්ච ගීතිකාවක් මේක ඇත්තටම. මේක ගායනා කරන්න මමත් හරි වාග්යවන්ත වෙනවා. මොකද මේ වචන ටික පොඩ්ඩක් ගත්තාම හරි සරලයි. මිනිස්සෙක්ට තේරුම් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගමු. දැන් අපි මම මේ ගීතිකාව ගායනා කරනකොට සාමාන්‍යයෙන් දැන් මම ගායනා කරන එක ජනතාව අතරට යන්න ඕනේ. යන්න ඕනේ කියලා අදහස් කරන්නේ දැන් අපි මේක පරිඩියන්න දෙන්නේ. දැන් මම අහලා තියෙන විදිහට දෙවියන් වහන්සේට අපිට ලං වෙන්න පුළුවන් හොඳම දේ තමයි මේ ගීතිකාව, යාතිකාව. ඒතර මේ ගීතිකාව දැන් මම ගායනා කරනකොට මම ඉස්සෙල්ලාම වටහා ගන්න ඕනේ මම මොකද්ද මේ ගායනා කරන්නේ, මේ මොකද්ද මේකේ අර්ථය, මොකද්ද මට මේකේ සමාජයට දෙන්න පුළුවන්. මේක සමාජයට පහසුවෙන් ගන්න පුළුවන් විදිහට මම ඇත්තට ගායනා කරන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මට මේ ගීතිකාව සම්බන්ධ පොඩි දෙයක් කියන්න ඕන මොකද අපේ පෞද්ගලික ජීවිතේට දැන් මේ පසුපස යාම මේ වැඩසටහන ආරම්භයේදී ඔබ දෙපළ ඒ ගත්ත කාලෝචිත මාතෘකාව හරි වැදගත්. පසුපස්සේ යාම අපි ඇත්තටම දැන් අපි කතෝලිකයෝ විදියට අපිට වැරදිච්ච තැන් ජීවිතේ කොච්චර තියෙනවද? ඒ වැරදුන අවස්ථාවලදී මානසිකව වැටෙන වෙලාවට අපිට ඉන්න වටේ පිටේ ඉන්න යාළුවෝ කට්ටිය එක්ක කතා කරලා බැලුවොත් කියයි හරියට යන්න. අතන නියමයි. ඉතින් ඕක ඔය සමාජයේ අපි ජීවත් වෙන එක හරි බැරෑරුම්. ඉතින් ඕක අපි කොහොම හරි මේ පෞද්ගලික ජීවිතය තුළ දැන් මේ කතෝලික සභාවේ මේ ගීතිකාව ගත්තාම මේ ගීතිකාවේ තියෙන පසුපස යාම විශ්වාසය ඒ සියල්ලක්ම මේකේ අන්තර්ගතයි. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ කොහොමද මේ දේව වචනය අරන් තියෙනවා ගීතිකාවත් එක්ක දෙවියන් වහන්සේලා අපි ලං වෙන විදියක් ගැන ඇත්තටම අපි බැරෑරුම් විදිහට හිතන්න ඕනේ මට දැනෙන දේ. ඒතර මේකේ තව පදපේලියක් තියෙනවා ලියලා අවගණ දුරලා සගසුව සොයලා ඔබ පසුපසේ ඉන්න. ඒ කියන්නේ අපි මේ හැම කාර්යයක් තුළම හොඳ දෙයක් තුලින් බලාපොරොත්තු වෙන්නේ අපි ස්වර්ගය. අනිවාර්යයෙන්ම. මොකද ඉතින් ඒක නිසා දැන් මේකේ තියෙන ආකාරයට මේ අවගුණ දුරලා සහ සුව සොයලා ඔබ පසුපසේ ඉන්න. ඒකත් ඇත්තටම අපිට ලොකු මේ ජීවිතයට බද්ධ වෙන විදිහට මේක ඇඳිලා තියෙන්නේ. ඝනදුර අතරින් ඔබ සොයා මා ඔබ ගිය මගේ එන්න. දැන් මේ ජේසු හොයන කෙනෙකුට මේක ලොකු මේ පිටුහලක් වෙනවා. ඉතින් වසන්ත මම කැමති මේක දැනගන්න. ඒ කියන්නේ දැන් අපි මේ අවගුණ දුරලලා සේරම කරලා ජේසු පස්සේ යනවා කියලා ගිහිල්ලත් අපිට ජේසු අඳුර ගන්න බැරිද? බැරි වුණොත් අපි මොකද කරන්නේ? දැන් සිසිර අපි බලමු මෙහෙම. දැන් ලූක්තුමාගේ සුවිශේෂයේ පස්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ ජේසුතුමා පේදුරුතුමාව තෝරා ගැනීම තියෙනවනේ. ඔව්. එතකොට බලන්න සිසිර දැන් ජේසුතුමා මේ දීවරෙක් වන පේදුරුතුමාව මේ මූදු වෙරළේ මාසුන් අල්ලල්ලා ඉන්නවා. පේදුරුතුමා ජේසුව දන්නවද? නෑ. එතකොට පේදුරුතුමා මාළු අල්ලලා හිස් අතින් බෝට්ටුවට ඇවිල්ලා දැල් හොදවදිද්දි ජේසුව ඇවිල්ලා කියන්නේ මොකද්ද? මා පසුපස්සේ ඉන්න කියලා. ඉතින් ඔය විදිහට ජේසු කතා කරලා පසුපසට ඇවිල්ලා අද මොකක්ද උනේ? ජේසු ප්‍රධාන ගෝලයා කරගත්තා. අපේ කතෝලික සභාවේ උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙද්දී පේදුරුතුමාට තමයි මේ සභාව බාර දෙන්නේ. එතකොට සිසර අන්න ඒක අපේ ඇතුළත් වෙන්න ඕනේ. අපි ක්‍රිස්තියානි දරුවන් විදිහට කතෝලිකයෝ විදිහට මේ ජේසුව අඳුරගන්න එක නිමේෂයක් ඇති. උන්වහන්සේ කිව්වේ නෑ මම අහවලාගේ පුත්‍රයා, මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා, මම මේ ගැලවීමටයි මෙතනට ආවේ. ඒ හින්දා මගේ පසුපසේ ඉන්න කියලා කිව්වේ නෑ උන්වහන්සේ. එක වචනයයි කිව්වේ. මා පසුපසේ ඉන්න. එතකොට ඒක සිසර අපේ ජීවිතේ කොයි මොහොතකදී එතනදී අපිට ලස්සන මේ පණිවිඩයක් දෙනවා. කොයි මොහොතේද දන්නේ අපි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවෙක් විදියට බිහි කරාට පස්සේ ඒ අපේ පෙන්නපු මාර්ගයට පසුපස යන්න කොයි අවස්ථාවක්ද දන්නේ නැහැ. ඒක බස් වෙදී වෙන්න පුළුවන්, කඩපිලෙදී වෙන්න පුළුවන්, අපේ ගෙදරදී වෙන්න පුළුවන්.
එහින්ද අපි අවධානයෙන් ඉන්න ඕනේ. අපි අපේ හදවත පිරිසුදුව තියාගන්න ඕනේ උන්වහන්සේ අපිට කතා කරන අවස්ථාවේදී උන්වහන්සේ පසුපස යන්න. මම හිතන්නේ ඒක තමයි සිසිර මේ දැන් ඔයාගේ ඇහුවේ කොහොමද අපි මේ අඳුරගන්නේ කියන එක. ඉතින් අපි දැන් මේ පසුපස යාම කියන මේ පදපේලිය අපි පොඩ්ඩක් කියලා බලමුකෝ. මේ හොයන ජේසු මා හමුවන්ට වඩින්න ජේසු. ඒ පිළිබඳව අපි පොඩ්ඩක් අපේ ජනතාවට මේ පිළිබඳව හිතන්න. ජේසු සොයනා ජේසු මා ජේසු සොයනා ජේසු ඔබ හමුවන්නට වඩින්න ජේසු මා සවිමත් කරලා. ජේසු කොහෙද ඉන්නේ? කොතනද? ජේසු කොතැනද ඉන්නේ කියලා අහන්න එපා. ජේසු ඉන්නවා අපි අතර. මන් දැකලා නැහැ. ඔයත් මාත් අතර මේ හැම කෙනෙක් අතරම ඉන්නවා. හැබැයි අපි අඳුන ගන්න ඕනේ. ඒ කොහොම දන්නවද? මට කණ්ඩ නැතුව ඉන්නේ. ඉල්ලගෙන එනවා. බයිබලයේ සඳහන් වෙනවා. පිපාසිතව ඉන්නවා. බොණ්ඩ යමක් ඉල්ලගෙන ඉන්න කෙනා ඒ ජේසු වෙන්න පුළුවන්. ඇඳුමක් ඉල්ලගෙන ඉන්න කෙනා ඒ ජේසු වෙන්න පුළුවන්. ඉන්න තැනක් නැතිව තැනක් ඉල්ලගෙන ඉන්න කෙනා ඒ ජේසු වෙන්න පුළුවන්. ඒ ඔවුන් තුලින් තමයි ජේසු අපි වෙතට එන්නේ. ඒතකොට තමයි අපි අඳුරගන්න ඕනේ මේ ඉන්නේ ජේසු කියලා. නැතුව අපිට මේ පේන්න මෙන්න මමයි ජේසු කියලා එන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔය හැම තැනම හොයනවානේ පස්සේ යනවානේ. ඒ නිසා ඔය වගේ අවස්ථාවන් වල ජේසුව දකින්න. එතකොට ඔයාට මේ ජේසුස් වහන්සේව ලස්සනට අඳුන ගන්න පුළුවන්. මේ සිඟන්නෙක් විලාසේ, රෝගියෙක් විලාසේ එක්කෙක් නොඑක් ආකාරයෙන් එනවා. අද සමාජයේ මේ ගොඩක් අය ඉල්ලගෙන එනවා. හැබැයි හැම කෙනෙක්ම ජේසුව නෙමෙයි. බොහොම පරිස්සමට අඳුර ගන්නත් ඕනේ. තේරුණාද? දැන් මට වැටෙනවා. ඒ නිසා ජේසු අඳුරගන්න බොහොම ඉවසිලිවන්තව හොඳට කල්පනා කරලා බලන්න. ඉතින් මේ ජේසු අඳුර ගැනීම පිළිබඳවයි මම මේ නිමල්ලයට කිව්වේ. නැත්තම් මොකද අපි ජේසු මේ පසුපස්සේ ගිහිල්ලා ගොඩක් වෙලාවට මග වැරදෙනවනේ අපිට. ඉතින් ඒක නිසා මේ පසුපස ගිය පල්ලියටම හම්බෙන්නේ නැහැ. අපි දකින්න ඕනේ හරියට. මම හිතන්නේ එහෙමයි. ඉතින් මේකේ තව ගීතිකා පදයක් තියෙන අවගුණ දුරලා සගසුව සොයලා. අපි ඒක පොඩ්ඩක් ගායනා කළොත්. අවගුණ දුරලා සගසුව සොයලා ඔබ පසුපස එන්නම් ගනදුරු අතරින් ඔබව සොයාමා ඔබ ගිය මග එන්නම්. දැන් සිස්ටර් ගනදුර අතරින් ඔබව සොයාමා ඔබ ගිය මග එන්නම්. දැන් ලස්සන ප්‍රවිෂ්ටයක් මෙතන තියෙනවා. ඔව්. අපේ මේ ලෝකේ පාපය කියන ගනදුරෙන් වැහුණාම අපිට පේන්නේ අපේ දෙවියන් වහන්සේගේ ආලෝකය අපිට දකින්න බෑ. ඉතින් උන්වහන්සේගේ මේ බැගහැපත් වෙලා ඉල්ලන්නේ මේ පාපේ ගෙලි වැළලී සිටින අපිට යාන්තම් උන්වහන්සේගේ පහන්සිලක් පෙන්වන්න. ඒ හින්දා උන්වහන්සේ මග පෙන්වන්න ඔබ ගිය මග යන්නට. ඉතින් මේ ඇත්තටම අපිට අපේ සිත් හැරෙන්න හොඳ හැරවුම් ලක්ෂයක් මේක සිතර. මොකද
වර්තමානයේ සමාජයේ තියෙන නොහොබිනා ගති, දුසරිත ගති ඒ නිසා අපේ ඇස් අන්ධ වෙලා තියෙන්නේ. ඒකයි මම මෙතනදී ඝනදුර අතරින් ඔබ සොයලා අනේ දෙවියනි මට මේ ඔබ වහන්සේව පෙන්වන්න මගේ ඔබ පසුපස ගිහිල්ලා මම නියම කතෝලික දරුවෙක් ලෙස ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සලස්ව දෙන්න කියලා තමයි අතරම මම මේ පදේ ලියන්න ඇත්තටම හේතු වුණේ. ඇත්තටම දැන් මේකේ මුල ඉඳන් ගත්තොත් අපි මේ පසුපස යාමක් පිළිබඳව කතා කරනවා. ඇත්තටම අද සමාජයක් ගත්තොත් අපි හැම කෙනාම අද බලන්නේ පසුපස යන්න. ගිහලා හඹාගෙන යමක් පිල්ල ගන්න. ඉතින් අපිට මේ තමන් ඉස්සලා කිව්වාගේ අපි මේ තෝරා බේරා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ වගේ තමයි දැන් අපිට මේ ගීතිකාවට ඔයා ලියලා තියෙන දේ අනුව බලපුවාම අපිට පේන්නේ මේ පසුපස ගියොත් අපිට හරි කෙනා පසුපස ගියොත් නියම වටිනාකම යුත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන ආකාරයක්. දැන් මේ හැබැයි ඒක අපහසුයි. ඔව් සිසිර දැන් ඕකෙදී මම ඇත්තටම දැන් අර මම කිව්වේ මේක පාදක වුණේ අර දරුවාගේ ජීවිත කතාවේදී ජේසුස් කොහෙද හොයුණා එයාට දකින්න නැහැ කියලා කිව්වා. ඉතින් මම මේක අධ්‍යයනය කරගෙන යද්දී සිසිර නික්මයාම පොතේ මෝසෙස්තුමාව දෙවියන් වහන්සේ තෝරගන්නවානේ. එතකොට මෝසෙස්තුමා නික්මයා පොතේදී අපි දකින්නේ එයාම කියනවා. උන්වහන්සේ පඳුරක් විලාසයෙන් ඇවිල්ලා මෝසෙස්ට කතා කරනවා. ඊශ්‍රායල් ජනතාවව මේ මිස්ර දේශයෙන් බේරගෙන පොරොන්දු දේශයට ගෙනියන්න. එතකොට මෝසෙස් කියන්නේ ඒ වෙලාවේදී නිකන් දරුවෙක්. ඉතින් ඇත්තරම් නිකම් එතන සමාජයේ වැඩිහිටියෙ පුද්ගලෙක්. නමුත් ඔහුවත් දැනගෙන හිටියේ නෑ දෙවියන් වහන්සේ ඔහුව තෝරගෙන තියනවා කියලා. ඉතින් ඇත්තට බලන සිසිර දැන් මේ ගීතිකාවේ මම කියන්නේ ඒකයි අපිව උන්වහන්සේ තෝරා ගත්තොත් උන්වහන්සේ අපිව හරි මඟ ගෙනියනවා. ඒ හින්දා තමයි මම කියන්නේ මෙතනදී අනේ ස්වාමිනී අපිව පෙන්වන්න ඔබ වහන්සේක මඟට යන්න. දැන් පේදුරුතුමාව එදා ජේසුස් ගිහිල්ලා මේ මූදුවරලට ගිහලා තෝරගත්තා වගේම අපේ පුරාණ ගිවිසුමෙන් මෝසෙස්තුමාව තෝරගන්නවා. ඒ වෙලාවේදී මෝසෙස්තුමා එයාගේ තියෙන ඉතින් එතන කොච්චර උන්වහන්සේ මෝසෙස්තුමාව තෝරන් ගත්තත් මෝසෙස්තුමාගේ තියෙන අඩුපාඩුව මෝසෙස්තුමාට කතා කරන්න බෑ දිව පැටලෙනවා. ඒකෙදි කියනවා අනේ ස්වාමිනී මට කතා කරන්න බෑ මෙච්චර ජනකායක් ඉස්සරහා පාරාව ඉස්සරහා ගිහලා මට කතා කරන්න බෑ. ඒ හින්දා මම එච්චර සුදුසෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේ කවදාවත් මෝසෙස් අතාරියේ නැහැ. මෝසෙස්ට ජනතාව මේ පුද්ගලයාව ඒත්තු ගන්නන්න මේ සර්වබල දෙවියන් වහන්සේ මේ ලෝකෙම වූ දෙවි පියාණෝ තමයි මෙයාව මෙහෙවන්න කියද්දි මොකද්ද කරන්නේ ආරොන්ව දෙනවා. ආරොන් තමයි ඔබගේ සහෝදරයා යන්න ඔබ වෙනුවෙන් ආරොන් කතා කරයි. නමුත් මගේ පණිවිඩය මේකට අරගෙන යන්න. ඉතින් සිසිර මේ වර්තමානයේදී අපි ගන්න තියෙන පණිවිඩය තමයි උන්වහන්සේ අපිව තෝරා ගන්න අවස්ථාව කියන්න බෑ. ඒක ඔබත් එක්ක මා වෙන්න පුළුවන්. එතකොට මම දැන් ගීතිකාවක් හදලා දැන් අපි එකට එකතු වෙලා ඉන්නවා මෙහෙම. දැන් රෂාන් මල්ලිය හම්බුණා. මේ ඇවිල්ලා අපේ උන්වහන්සේගේ සැලස්මක් වෙන්න පුළුවන්. ඒ අතීතයේ කතා සහ ජේසුස් අපිට මේ නවගිවිසුමේ කතා අපේ ජීවිතයට හරහා ගන්න එක තමයි මම හිතන්නේ අපේ කතෝලික පදනම මත සිසිර අපි කළ යුත්තේ. ඉතින් දැන් මට මේ ඔය කියද්දි මට මතක් වුණේ මේ පසුපස එන ජේසුස් හොයාගෙන මට මේ ළඟදී හම්බුණා කාන්තාව. හැබැයි පල්ලි එනවා. එයා මට කියනවා මේ මම පල්ලිත් යනවා. ප්‍රශ්නත් වැඩි. හැබැයි මම ඉතින් හැම වෙලාවෙම ජේසුස්ට කියනවා. හැබැයි ජේසුස් මට උදව් කරන පාටකුත් නැහැ. මම දකින්නෙත් නැහැ. අනිත් අයත් කියනවා ඉතින් ඔයා ජේසුස්ට ඔර්සන් කියන්නේ. ඒකින්ද මම මේ ඒ කියන හින්දා කියනවා. ඉතින් නමුත් මට මේ කිසිම සැනසීමක් නැහැනේ. මගේ ප්‍රශ්නෙට උත්තරයක්වත් නැහැ. මම ජේසුව දකින්නෙත් නැහැනේ. ඊට පස්සේ ඉතින් මෙයා ඒ පිළිබඳව සැහැණ දුරට දැන් අර මේ ප්‍රශ්නෙට වැඩි මේ අර අපි යාඥා කරන්න කියලා කිව්වට ඉතින් ඒකම ඒ පස්සේ හඹා යනවා ජේසුව දකින්නකම් හොයනකම්. නමුත් මේ හම්බෙලා නැහැ. ඊට පස්සේ ඉතින් මම කිව්වා ඔයාට ජේසුව දකින්න ඔයාට මේම අල්ලගන්න කියලා එන්නේ නැහැ. අපේ සිතුවිලි තුලින් අපිට ජේසුව දකින්න පුළුවන්. ඔයාගේ සුභවාදී සිතුවිල්ලක් ඇති කරගන්න. අපි ක්‍රියාවට වැඩි සිතුවිලි. එතකොට අපේ පිරිසිදු හදවතින් අපිට ජේසුව දකින්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්නෙට ඔයාට උත්තරේ ඔයා කෙලින්ම ලබා ගන්න. ඒ කියන්නේ අපි හිතන විදියට ලබා ගන්නවට සමහරට වක්‍රාකාරව අපිට ජේසුස් ඔයාට දකින්න සලස්වනවා. ඉතින් කියලා මම එයාගේ ප්‍රශ්නෙට ඔයාට දැන් මේ දේ ලැබිලා තියෙනව නේද කියලා ඒ තුලින් මම ජේසුස් පෙන්නවා. එතකොට එයාට පොඩි දෙයක් ඔතන එකතු කරන්න දැන් අපි දැන් ඔය ගත්ත මාතෘකාව දැන්
ඔයාගෙන් ඔයාට ඒ කෙනා කිව්වනේ මම පල්ලි යනවා යාච්චා කරනවා නමුත් මට ලැබෙන දෙයක් නැහැ. අන්න ඔතන ලොකු හිතසක් තියෙනවා වසන්තයි. දැන් මම දැන් මේ ගීතිකාවේ දැන් මාසෝනා ජේසුව දකින්න මට තනියම බෑ. ඔව් පුළුවන්. නමුත් මට මගේ වටපිටාවේ නිමල්ලයේ සහයෝගය අනිවාර්යෙන් ඕන දැන්. මේ කාන්තාව කියපු විදියට මේ මනුස්සයා වැටලා ඉන්නේ මානසිකව. මේ මනුස්සයාට මගක් පෙන්වන්න නැහැ වසන්තයි කවුද? ඔව්. දැන් ඔතන තමයි ඔය අර වැරදීමේ වටරවුම ගන්න ඔතනනේ. අර අපි භාෂාවෙන් කියනවා වැරදි ටර්න් එක ගන්න ඔතන. අන්න ඔතනදී සිසිරයේ අර අපි මේ මාතෘකාවත් එක ගත්තොත් ඔතනදී අපිට යහමඟ පෙන්වන්න කෙනෙක් ඉන්න ඕනේ හරි කෙනෙක්. ඊට කලින් දැන් මම කියන්න ගියේ මම ජේසුව දකින්න කලින් මගේ වටපිටාවෙත් ඇත්තටම ජේසුව දැකපු මිනිස්සු ඉන්න ඕනේ. හරි මිනිස්සු ඉන්න ඕනේ. ඒ කියන්නේ යහමඟ යන අය ඉන්න ඕනේ. ඒ ජේසුව දැක්කත් සමහරවිට අපි ආත්මාර්ථකාමී වෙනවා. තව කෙනෙකුට පෙන්වන්න. ඒක අපේ ස්වභාවය. ඒක අපේ ස්වභාවයෙන් තව කෙනෙකුට පෙන්වන්න අපි අකමැතියි. ඒ තුල තව මිනිස්සු ඉතින් විනාශයටපත් වෙනවා. ඔව් සිස්ටර් ඒක අපි දැන් ඔය හොඳ ප්‍රවිෂ්ටයක් ගත්තේ අපි හිතමු ඇත්තටම ජේසුව අත්දකින පුද්ගලයෝ ඉන්නවා. ඇත්තටම අපි උන්වහන්සේ වෙනුවෙන් ඒ අත්දැකපු දේ අපි සාක්ෂි දරුවේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඔව්. අනිවාර්යයෙන්ම අපි සාක්ෂි දරන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිට මේ එක විදිහෙන් අපිට පේනවා. ජේසුව අපිට පේනවා. ඉතින් ඒක අපි සාක්ෂි දරුවේ නැත්තම් වෙන්නේ ආත්මාර්ථකාමියක් ඇත්තටම. මොකද අපි විතරක් ගිහිල්ලා වැඩක් නැහැ. අපි යන්න ඕනේ අපේ සමාජයේ ඉන්න අපේ සහෝදරයව අපේ ඉන්න අසල්වැසියාව තරහකාරයෙක් අපිට ඉන්න බෑ. මට දෙවියන් වහන්සේගෙන් ප්‍රතිලාභය ලැබුණා නම් උන්වහන්සේගේ යාඥාව අපේ යාඥා දිවිය තුල සිසිර අනිවාර්යයෙන්ම ඒ කට්ටියවත් අපි මේ ඔරුවෙන් එගොඩ කරන්න ඕනේ. ඔයිට එගොඩ කරන්නේ එතකොට තමයි අපිට තවත් දකින්න පුළුවන් දෙවියන්. ඔව්. තව කට්ටියත් එකතු කරගෙන යද්දි. ඔයිට අපි යන්නම් වාලේ ගිහිල්ලා කියන්නම් වාලේ කියලා වැඩ නැහැ. අපේ ආත්මේ ඇතුළාන්ත පෙරලියෙන් තමයි අපි දෙවියෝ දකින්නේ. දැන් අපේ කතෝලික අපේ පියතුමල්ලා ගොඩක් උත්සාහ කරනවා මේ සමාජය හදන්න. දැන් සමහර මිනිස්සු ඉන්නවා ජනතාව ඉන්නවා පල්ලි යනවා. නමුත් ඇතුළාන්තේ ඇත්තටම සුද්ධ වුණේ මේ පල්ලි යනගෙන අර පරම්පරාවේ ගමට යනවා. මම කියන්නේ අපි සුද්ධවන්ත නැහැ. අපි උත්සාහ කරන්නේ එතන දෙන්නනේ. ඔව්. දැන් අපි හිතමු සිතර මෙහෙම දැන් වර්තමානයේ අපි දැන් මෙතනදී ඇත්තටම මේ සිතුවිල්ලදී කියන්නේ අනේ ජේසුනේ ඔබ වහන්සේව මට පෙන්වන්න ඔබ වහන්සේ පෙන්නපු මගේ යන්න කියලා නේ කියන්නේ. දැන් මෙහෙම හිතමුකෝ අපි. දැන් එදා ජුදා සමාජය තුල ජේසු ඇවිල්ලා දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ පුරාණ ගිවිසුමේ ඉඳලා ගැලුම්කාරය යනවා කියලා ආවා. ඇවිල්ලා මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා ඉද්දි කවුද විශ්වාස කරේ මේ ඇවිල්ලා අපේ දෙවියන් වහන්සේගේ මෙච්චර කල් අදහපු දෙවියන් කියලා? හිතන්න දැන් අද වර්තමානයේ මේ මෙතනට ජේසු ආව කියලා. සමහර විට අපේ අස් මේ අන්ධ වෙලා තියෙන්න පුළුවන්. උන්වහන්සේ මෙතනට ඇවිල්ලා අපි හතර දෙනා ඉස්සරහා මෙතනදී කිව්වොත් එහෙම මමයි ජේසු කියලා සමහර විට අපි හතර දෙනා මේක පිළිගන්න බැරුව වෙන්න පුළුවන්. ඉතින් දැන් එදා මේ පිලාත් ඇතුළු පූජකවරු ජේසුව එන ගහද්දී අපිට අද හිතෙනවා අනේ දිවිනේ මම එදා හිටියනම් මම මේ ජේසුට මේක වෙන්න දෙන්නේ නැහැ කියලා. වර්තමානයේදී ඒකයි අපි මේ ආයදින්නේ. අපිට ඇස් පහදන්න දෙවියනි. ඔබ වහන්සේව මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා සැබෑ වූ දෙවියන් වහන්සේ කියලා මෙයා කරගෙන අඳුනගෙන අපේ ස්වර්ගීය ජීවිතය කරා යන්නට මේ වර්තමානයේදී තෝතැන්නක් කරගන්න කියන එක. ඔව් දැන් මේකේ ඔයා ලියලා තියෙන විදිහට පාපේ දුරු කර සිත්තරවම ඔබ කැටුව එන්නම්. ලෝ සැප දුරලා සගසුවස වෙලා. ජේසුනි මම එන්නම්. කියලා මේ පදේ දැන් ඔයා කිව්ව විදිහට අපිට මේ සේරම පාපයන් දුරු කරගෙන මේ දෙවියන් වහන්සේ ජේසු වෙත යන්නට සෑහෙන ලොකු කැපකිරීමකුත් කරන්න වෙයි වගේ. ඒකයි අර ඔයා කියපු ආත්මාර්ථකාමීකමත් එක්ක ලෝසැප දුර්ලන්ඩ පුළුවන් කියන ප්‍රශ්නේ අපිට මෙතනදී නැගෙනවා බොහොම පැහැදිලි වසන්තේ. අපි ඒක චුට්ටක් පොඩ්ඩක් මේ පදේ පොඩ්ඩක් කියමු. ඔව්. පාපය දුරු කර සිත්හරවාමා ඔබ කැටුවම එන්නම් ලෝ සැප දුරලා සගසුව සොයලා ජේසුනි මම එන්නම්. ජේසුනි මම එන්නම් කියලා කිව්වම නිමල්ලයේ නිකන් අපි ඇත්තටම ජේසු ළඟට නිකම්ම යනවද නැහැ? නිකම්ම යන්න බෑනේ. යන්න බෑ. නිසා මේක හරි අමාරුවෙන් තමයි අපිට යන්න වෙන්නේ. ඔය ඒ හින්දා තමයි කියන්නේ ලෝ සැප දුරලා සගසුව සොයලා ජේසුනි මම එන්නම්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට පරිත්‍යාගයක් කැපකිරීමක් කරන්න වෙනවා. අපි කෑව බිව්වා ඉවරයි. නමුත් අපි දේව වචනේ අපි තුල
ආරෝපණය කරගෙන ඒ තුල ජීවත් වෙනවා නම් අර අපි හොයන ජේසු ළඟට ගිහිල්ලා සගසුව හොයන්න පුළුවන් සිස්ටර්. ඒකයි අපි මේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔව් ඒකයි මේ ගීතිකාව හොඳට පෙන්වනවා දැන් වසන්තය මේක ලියන වෙලාවේ ලියලා තියෙන වචන ටික ලස්සනට ගලපලා තිනවා. ඔබ හමුවන්නට වඩින්න ජේසු මා බලවත් කරලා කොච්චර නිහතමානී වෙන්න ඕනද කියන එක අපි එතෙන්ට යන්නේ. ඇත්තටම මේ ගීතිකාවක් මිනිස්සේ කහනකොට මේ ගීතිකාව ඇත්තටම හදවතට ගන්නවා නම් හරි අපිට දැන් මේ ගීතිකාවන් තුලින් ඇත්තටම ලොකු පණිවිඩ දෙනවා. අපි දේශනයක් අහනවට වඩා පොතක් කියනවට වඩා ගීතියක් කියන්නේ භක්ති අභ්‍යාසයක්. මේක ප්‍රශංසාවක් ඒ තුල අපිට ලොකු මේකේ අර්ථයක් තියෙනවා. ඉතින් ඒක අපිට මේ වචන ටික හරියටම අපි ගත්තොත් ගොනු කරලා ජීවිතේට හරි ආදර්ශයක් ජීවිත පෙරලියක් ඇති කරන්න පුළුවන්. මේ ජේසු පස්සේ ගිහිල්ලා කොහොමද අඳුනගන්නේ මොන විදිහටද අපි කොච්චර මේක කට්ටක් ගන්න ඕනේද? මේ සගසුව පාපේ දුරු කරගෙන අඳුර නසාගෙන නේ. ඉතින් ඔය වගේ මේ ඔයා මේක ගැළපීම තුල ඒක මහත් දැන් සිතර ඕකේ මේ උපදේශකයවත් සිරාක් පොතේ 45 වෙනි පරිච්ඡේදයේ ලස්සන කතාවක් කියනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වානේ මෝසෙස් තුමාව දෙවියන් වහන්සේ තෝරාගත්තා කියලා. ඒකත් එක්ක අපි දුබලයෝ. එතකොට මෝසෙසුත් ඒ වෙලාවේදී මෝසෙස් තුමා ඇවිල්ලා දුබලේ කතා කරන්න අමාරුයි. නමුත් ආරෝන්න දුන්නට පස්සේ සිරාක් පොතේ කියනවා තම මහිමය ස්වල්පයක් දකින්නට සැලසුසේක. ඒ කියන්නේ මෙච්චර මේ මහා මේක ඒ කියන්නේ දෙවියන් වහන්සේ කොච්චර මහිමයක්ද. නමුත් ස්වල්පයක් තමයි සිරාක් පොතේ කියන විදිහට පෙන්නලා තියෙන්නේ. ඉතින් සිසිර මේක අපි දෙවියන් වහන්සේගේ වචනය හරහා අපි යද්දී උන්වහන්සේව හරියට අඳුනගත්තොත් එහෙම එච්චර විශාල මෝසෙස්ටත් පෙන්නලා තියෙන්නේ ඊටාම අල්ප ස්වල්ප වූ උන්වහන්සේගේ මහිමෙන් කොටසක්. ඉතින් උන්වහන්සේගේ මහිමය ඇවිල්ලා මහා සාගරයේ මහා ආකාශයේ වැනි. ඉතින් අපි සොයාගන්න තමයි ඇත්තටම අපි මේ දරන්නේ. ඉතින් ඒක මේ ගීතිකාව පුරාම මං කිව්වේ ඒක අනේ දෙවියනේ අපේ ඇස් පහදන්න. ඔබ වහන්සේ වඳුරගෙන ඔබ වහන්සේ පසුපස ඇවිල්ලා අපේ අන්තිම කාලයේදී ස්වර්ග සම්පත්තිය ඒ අපිට උරුම කරගන්න කියන එක තමයි ඇත්තටම මේ ගීතිකාව පුරාම අපිට දැන් මේකෙදී මට හිතෙනවා අපි මේ පිළිබඳ කොච්චර කතා කළත් අපේ බලන අය මේක අහන අය දකින අය මේ අපිට දැන් අපි එක එක දේශනාවලින් අහනවා මේ ජේසු දැකීම පසුපස යෑම මේවල ලොකු ගැඹුරු තැන් තියෙනවා. මේ අපි පසුපස යෑම කිව්වහම අපි හැම වෙලාවෙම අපි ඉස්සලා කිව්වා වගේ එක එක අපස්සේ යන්නේ අවශ්‍ය දේ පසුපස යෑම තමයි අපේ මූලික හරිය. ඉතින් ක්‍රිස්තියානි කාර්ය වශයෙන් අපිට මේක මේ පසුපස යෑම අනිත් අයවත් රැගෙන යෑම එහෙම යන්න පුළුවන් වටපිටාවක් අපි හැදුවොත් අපිට මේ අද ලෝකයේ පවතින හැම දෙයක්ම හැම සිතුවිල්ලක්ම හැම ක්‍රියාකාරයක්ම සුභවාදී විදියට අරගෙන යන්න පුළුවන්. වටපිටාවක් අපිට හදන්න පුළුවන්. ඒක ලොකු අභියෝගයක්. ඒක ලොකු අභියෝගයක්. ඉතින් ඒ අභියෝගනේ මේ රේෂන් මල්ලි ජේසු පිළිගත්තේ නේද? ගෝලේ 12 දෙනෙක් තෝරගෙන ඒ අභියෝගය පිළිගෙන ගෙනිච්චා. ඒ 12 දෙනා අරගෙන මේ අභියෝගය කළා නම් අපි අද ලෝකේ ජීුණුයි. ඔව්. අපි සෑහෙන ලොකු මට්ටමක ඉන්න හැම දෙයක්ම සිතලා මේ සෙනගෙන් කරන්න. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපිට ඊට වැඩි අද ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ තුළ අපි ක්‍රිස්තියානි ජීවිත අපිට වෙනස් කරගෙනනේ යහපත් ක්‍රිස්තියානි කාර්යයක් වශයෙන් ලෝකයට ඉදිරි අනාගතයට අදට වඩා ඉදිරි අනාගතයට. ඇත්තටම මේ දැන් ඕකෙදි මම මගේ පෞද්ගලික මතේ ඇත්තටම අපි නිහතමානී මම කියන කෙනා නිහතමානී වෙන්න ඕන මෙතන. මොකද අද සමාජයේ අපි දකින්න අපි සමාජය ආශ්‍රය කරනවා රක්ෂාව කරන තැන්වල ගමේ ගොඩේ හැමතැනම මම බය නැතු කෙනා මම නිහතමානී වෙන්න ඕන. මොකද මම නිහතමානී නැතුව මේ සමාජය අපිට ගොඩනගන්න හරි අපහසුයි. අපි නියමත මොන දේ කරත් පල්ලි ගියත් සුද්ධෝපය කරත් කොන්ත කිව්වත් අපේ ඇතුළාන්තේ පාරිශුද්ධ නැත්නම් මෙතන හොඳ වෙන්න ඕනේ. ඕක තමයි අද වෙන්නේ නැත්තේ. ඉතින් අපි කොහොම හරි ඒ තැනට එන්න ඕන අපි. ඉතින් ඒක තමයි ඉතින් අවගුණ දුර්ලා සගසුව සොයලා ඔබ පසුපස එන්න අපි අවගුණ දුර්ලා සගසුව හොයන්න අපි සගසුව හොයන්නේ අන්තිම කාලේනේ. ඔව් ඒක තමයි. එතන ලොකු ප්‍රශ්නයක්. ඔය සගසුව හොයන්නේ අපි එක්ක අසනීපයක් වෙන්න ඕනේ, ස්පිරිතාලෙට ගිහිල්ලා ඇඳේ වැටෙන්න ඕනේ. නැත්නම් වයසට ගිහිල්ලා සගසුව මතක් වෙන්න. ඔව් අපි දකින්නෝනේ වයසට ගියාම ගන්නවා. සුද්ධෝපය කරනවා. ඉතින් ඔක වර්තමාන ලෝකෙනේ. ඉතින් සචිර ඒ සගසුව මේ සොයන එක ලේසි නෑ. අනිවාර්යෙන්ම මේ අපි කැපකිරීම කරන්න ඕනේ. මෝසෙස් තුමා අවුරුදු 40ක් තිස්සේ මේ ජනතාව අරගෙන ඊශ්‍රායල් දේශෙට ගියා. ජේසු තමාගේ දාම් දිවිය පටන් ගන්න ඉස්සෙල්ලා
වන්නික පාලු කරයට ගිහිල්ලා දවස් 45ක් මේ යාචක කරලා මොනතරම් මර්ධන ක්‍රියා කරලාද පටන් ගත්තේ. ඉතින් ඒ හැමදේම සිසර අපිට කියන්නේ උන්වහන්සේව හොයන්න නම් එකපාරට ජේසුස් ඇවිල්ලා මේ ප්‍රාතිහාර්ය කරලා මේ මිනිස්සුන්ට නෑ අපි කැපකිරීමක් කරන්න ඕනේ. ඒක තමයි අන්තිම අපේ ඒ කියන්නේ අපි ඉපදිච්ච දා ඉඳලා අපේ කොච්චර අපි පේ වෙනවද අපි කැප වෙනවද ඒ තුලින් තමයි මම හිතන්නේ අපි දෙවියන් කරා මේ කිට් වෙන්න පුළුවන්. ඔව් ඒකයි දැන් ඔය සගසුව සොයන තැනට මම කිව්ව විදිහට අපි අවසාන කාලේ යන්නේ නැතුව ඇත්තටම වැඩිහිටියෝ ගුරුවරයෝ පියතුමන්ලා අපි විදිහට මගේ පෞද්ගලික දැකීම වෙන්නේ අපි කුඩා දරුවන් ඉඳලා 6-4 තේරෙන දරුවන් ඉඳලා අපි උගන්වන්න ඕන දුවේ මේක බෙදා ගන්න මේ දේ හරි දේ කරන්න වැරදි දේ කරන්න එපා. ඔය ඔතන ඉඳන් වසන්තයි අපි ආවොත් ඇත්තටම ලොකු දියුණුවක් තියෙයි අපේ සමාජයේ. අපි දැන් පටන් ගන්න ඕනේ පොඩි අයගෙන් තමයි. එතනින් පටන් ගන්න ඕනේ. අපි එතන මේ පටන් ගන්න කොතනින් පටන් ගත්තත් අපි පෙන්වන්න ඕනේ මෙතනයි ජේසුස් ඉන්නේ කියලා. අනිවාර්යයෙන්. එතකොට තැන ටාගට් කරලා අපි යාලට ගියා දෙන්න ඕනේ. මේක තමයි ජේසුස් දකින්න පුළුවන්. නැත්නම් අපි තව අනාගතයේදී මේ හැදෙන පරම්පරාවයි මේ ලෝකයේ ටිකක් ඔය යන්නම් වාලේ යන ආකාරයකට හැඩ ගැහෙන්න පුළුවන්. ඔව් ඒකයි කියන්නේ යහපත පෙන්වන්න ඕනේ. කුඩා දරුවන්ට යහපත පෙන්නුවොත් මේ කුඩා දරුවෝ එයාලා කවදා හරි සමාජයේ ඉස්කෝලේ වෙන්න පුළුවන් ක්ලාස් වල හැමතැනම ඒ ළමයි හරි මාර්ගෙට වැටෙනවා. මේ ළමයි මෙතනින් හැදිලා ඉවරයි. අනිවාර්යයෙන්. මේ ඇත්තට මේ ගීතිකාව තුළ මම නම් දකින්නේ මා පුදුමාකාර වෙනස් වීමක් ඇති කරගන්න පුළුවන්. දැන් ඕක ඇත්තටම ඔයා ඔය ලියලා තියෙන විදිහට ඔයාගේ ඔය සිතුවිල්ල ඇත්තටම මේ සුද්ධාත්මයන් ඔයාලට පහල කරපු දෙයක්. දුන්නු වරමක් ඇටියටයි මම දකින්නේ. ඉතින් දැන් ඒකට ඔයා සහාය වෙනවා. ඉතින් ඇවිල්ලා මේක ගායනා කරද්දී මම හිතන්නේ මේ ප්‍රශංසාවක්. අන්තිමට අපි මේ තුලත් මම හිතන්නේ ජේසුව දැක්කා වගේ මට හිතෙනවා. අනිවාර්යෙන්ම. ඉතින් ඒක නිසා අපි යෝග මේ හැම වෙලාවෙම මිනිස්සුන්ව දැනුවත් කිරීම තුල තමයි දෙවියන් වහන්සේ දකින්න පුළුවන් විදිහට හැම වෙලාවෙම හිතුවත් හොඳයි නේද? ඒක තමයි සිතර දේව වචනේ අපි කඩලා අපේ ජීවිතයට ඕන විදිහට ගන්න ඕනේ. ඒක තමයි මම මෙතන ඇත්තටම කරලා තියෙන්නේ. උන්වහන්සේගේ බයිබලයේ තිබ්බ පාට ටිකක් අරගෙන පුරාණ ගිවිසුමේ නව ගිවිසුමේ කරගන්න අපේ මිනිසුන්ට සරලව තේරුම් ගන්න විදිහට මම මේක තේරුම් ගන්නවා. ඉතින් අර දේව වචනේ කඩලා අපිට ගන්න ඕනේ අපිට ඕන ප්‍රමාණය අපිට දරා ගන්න පුළුවන් අපේ මාවත හරහා යන්න පුළුවන් අවස්ථාවක් අරගෙන. ඇත්තටම අතිසාර්ථක උත්සාහයක්. ඔව්. පසුපස එන්නම් ජේසුනි ඔබගේ පින් වූ මග සොයලා උදා කරන්නම් සාමය සමගිය සමිඳුනි ඔබ පසසා මා ජේසු සොයනා ජේසු මා ජේසු සොයනා ජේසු ඔබ හමුවන්නට වඩින්න ජේසු මා බලවත් කරලා සගසුව සොයලා ඔබ පසුපස එන්නම් ගනදුරු අතරින් ඔබව සොයාමා ඔබ ගිය මග එන්නම් මා ජේසු සොයනා ජේසු සොයනා ජේසු ඔබ හමුවන්නට වඩින්න ජේසු
ඔබම එන්නම් ලෝ සැපදුරලා සගසුව සොයලා ජේසුනි මම එන්නම් මා ජේසු සොයනා ජේසු මා ජේසු සොයනා ජේසු ඔබ හමුවන්නට වඩින්න ජේසු මා බලවත් කරලා. ඇත්තටම නිමල්ලයි ඒ ගීතය අහද්දි ගීතිකාව අහද්දී මට පුදුමාකාර සිතුවිලි සමුදායක් හිතට නැගුණා. මට කොච්චර සරල වුණත් ඒක තියෙන ගැඹුරු භාවය හිත ඇරීම ඒක තියෙන. ඔව් ඒක තමයි මේ පසුපස යාම තුළ තියෙන මේ ලොකු මේ ඒ ගැඹුරු අත්දැකීම අපේ ජීවිතය තුළ මේ නැගෙන්නා වුණේ ඒ කියන්නේ පසුපස යාම ජේසු පසුපස යාම. මහා පුදුම විදියට සමහර පදපේලි අපේ ජීවිතවලට බලපාන හැටි මට ඇත්තටම සිතුවිලි ගොඩාක් අත්දැකීමට. ඉතින් වසන්ත මේක තුළ මේ ඔයා මේ ලියලා තියෙන මේ පදපේලිත් එක්ක ඇත්තටම මට නම් මේක හිතාගන්න බෑ කොහොම මේ සිතුවිලි මිනිස්සුන්ට කොච්චර පණිවිඩයක් දෙන එකක්ද කියන්නේ. ඉතින් සිර අපිත් ඇත්තටම අපි කතා කළා වගේම අපේ ජීවිතවලටත් අපි ආවර්ජනය කරගමු. අපිටත් සමහර වෙලාවට ජේසු පේන්නේ නැති තැන් තියෙන්න පුළුවන්. හැම වෙලාවෙම අපි මේ සිතුවිල්ල හිටියනම් අපිට උන්වහන්සේ මැව්වේ සමානකමට අපේ සැමෝම. ඉතින් හැමෝම අපිට බලන්න පුළුවන් අපේ සහෝදරයෝ මේ ඇවිල්ලා ජේසු මේ පුද්ගලයන් තුල ඉන්නේ කියලා. ඉතින් අපි කතා කරා වගේම අපිත් අපිවම ආවර්ජනය කරගෙන මේ හැමෝම හොඳ මාර්ගයකට යන්න අපේ ජීවිතත් යම්කිසි පුනරාවර්තනයකට ලක් කරලා අපිත් ජේසු හොයමු. ඇත්ත වශයෙන්ම